අයිබෝවන් දුවේ පුතේ. අද දවසේත් අපි මේ දූල පුතාලා එක්කලා 11 ශ්‍රේණිය බුද්ධ ධර්ම විෂයෙහි තවත් පාඩමක් සාකච්ඡා කරන්නයි සූදානම් වන්නේ. අපේ ආදරණීය දූ දරුවෝ දැන් මේ රූපවාහිනිය ඉදිරියට ඇවිල්ලා අපිත් එක්කලා මේ කටයුත්තට සහභාගී වෙනවා. අපි හිතනවා මේ වෙනකොටත් ඔබ පෙළපොත එහෙම ළඟට අරගෙන සටහන් කරගන්න පොතක් අරගෙන සූදානමේ කටයුතු කරනවා කියලා අපිත් එක්කලා අපි ආරාධනය කරනවා හිත ටිකක් නිදහස් කරගෙන බොහෝම සතුටු සිතින් නිදහසේ මේ කටයුත්තට සම්බන්ධ වෙන්න කියලා. අද දවසේ සුපුරුදු පරිදි අපිත් එක්ක මේ කටයුතු සඳහා සහභාගී වෙනවා ගිරිවුල අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්ම ගුරු උපදේශක ආර්.ඒ. ගුණවර්ධන මහත්මයා. එතුමාවත් බොහොම ආදරයෙන් ආයුබෝවන් කියලා අපි පිළිඅර ගනිමින් අපි පාඩමේ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ගුණවර්ධන සර්, මට පුංචි විවේකයක් හම්බුණ මේ මෑත කාලේ මම ටිකක් ඉගෙනගෙන මීට ඉස්සෙල්ලා අධ්‍යයනය කරපු කියවපු සාහිත්‍ය ග්‍රන්ථ ටිකක් කියවුවා. මං හරිම ආසයි ගුණවර්ධන සර් ඒවා කියවන්න. ඒ පොත්පත් කියවනකොට මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්, නිදහසක්. ඉතින් ඒ සැහැල්ලු බව මේ සාහිත්‍ය පොතපත පරිශීලනය කරනකොට මට දැනෙන්නේ ඇයි? ලලිත් සර්, ඕක ලලිත් සර්ට විතරක් ලැබෙන දෙයක් නෙවෙයි. ඇත්තටම මම ඔය සම්භාව්‍ය සාහිත්‍ය හැටියට අපි හඳුන්වන ඔය පුරාතන අපේ පැරණි බෞද්ධ සාහිත්‍ය කෘති අධ්‍යයනය කරන ඕනම කෙනෙකුට මම හිතනවා ලලිත් සර් ඕක දැනෙනවා කියලා. මටත් ඒක ඒ විදිහටම ලැබෙනවා. හරිද? මටත් ඒක ඒ විදිහටම දැනෙනවා. විශේෂයෙන්ම ඒ වගේ තියෙන අපිට ඒකට ප්‍රධානම හේතුව තමයි මේ අපේ සාහිත්‍යය බිහි වෙලා තියෙන්නේ මේ බුදුදහම පදනම් කරගෙන ලලිත් සර්. එතකොට මේ බුදුදහමේ තියෙන අන්තර්ගත හරය ඒ සාහිත්‍යයත් එක්ක කැටි වුණාම ඒ කියන ඔය කියන සොඳුරු අත්දැකීම, ඒ සුන්දරත්වය, ඒ ශ්‍රද්ධාව නිරන්තරයෙන්ම අපිට ඇති වෙනවා සර්. ගුණවර්ධන සර්, ඒක මේ හදවතට දැනෙන දෙයක් ප්‍රකාශ කරන්න ටිකක් අමාරුයි. ගුණවර්ධන සර්, එතකොට මේ සිංහල සාහිත්‍යයයි බෞද්ධ සාහිත්‍යයයි කියලා දෙකක්ද, නැත්නම් ඒ දැනෙන බෞද්ධ සාහිත්‍යමද එකක්ද? මේක මට පොඩි ගැටලුවක් තියෙනවා. ඔව් ලලිත් සර්, දැන් ඔතනදී ඇත්තම ගත්තොත් එහෙම අපේ පැරණි සාහිත්‍යය ගත්තාම ඒ සාහිත්‍ය බිහි වෙන්නේ බුදුදහම පදනම් කරගන්නේ. ඒක බොහොම පැහැදිලි. ලලිත් සර්ට මතකද මන්දා විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ ලියවෙනවා සියබස් ලකර කියලා පොතක්. ඒ සියබස් ලකරේ කතුවරයා බොහොම පැහැදිලිව සඳහන් කරනවා මේක මේ විශේෂයෙන්ම ඔය පද්‍යකරණයේ යෙදෙන අයට උපදෙස් ලබා දෙන කෘතියක්. ඕකේ තැනක සඳහන් වෙනවා පෙදෙන් බුදු සිරිත ඈ, බසින් වත් සිරිත ඈ, පදයුතු බසින් නළු ඈ, අනතුරු ලකුණු දක්වම් කියලා. දැන් ඒක කියවුවාම අපිට පැහැදිලි. එතකොට එහෙනම් අපේ නිර්මාණකරුවන් යොමුනේ මොකක් සඳහාද? බුද්ධ චරිතය, බෝසත් සිරිත, ශාසන ඉතිහාසය. ඒක කියන්නේ පද්‍යයෙන් යමක් කරනවා නම් බුද්ධ චරිතය උපයෝග කරගෙන ලියන්න කියලා. හැබැයි ඕක ගද්‍ය සහ පද්‍ය කියන දෙකටම යොදාගත්ත ලලිස. ඒතර ඒ නිසා තමයි අපිට අපේ සාහිත්‍ය අර සර් කිව්වා වගේ මොකක්ද අපේ සාහිත්‍ය සම්පූර්ණයෙන්ම අක්මුල් තියෙන්නේ බුදුදහමත් එක්ක. ඒතර බුදුදහමෙන්ම තමයි ගුණවර්ධන සර් පෝෂණය වෙලා තියෙන්නේ. ඒතර බුදුදහම, බුද්ධ චරිතය, බුද්ධ ධර්මය මේ වගේ මේ මාතෘකා තමයි අපිට දැනෙන්නේ. එතකොට එහෙනම් මේ බෞද්ධ සාහිත්‍ය කියලා කියන්නේ විඳින දෙයක්, ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. ඒ නිසා මේ වින්දනයට අපේ දූ දරුවන්ට ආරාධනය කරමින් අද දවසේ මාතෘකාව කිව්වේ නෑනේ අපි. එතකොට එහෙනම් අද දවසේ මාතෘකාව බුදුදහමින් පෝෂණය වූ සිංහල සාහිත්‍ය. එතකොට එහෙනම් ගුණවර්ධන සර් අපේ දරුවන්ට මේ 19 වෙනි පාඩමත් පෙරලා ගන්න කියලාම මම කියන්නම්කෝ. ඉතින් දුවේ පුතේ දැන් එහෙනම් 19 වෙනි පාඩමත් පෙරලාගෙන පාඩමට සූදානම් වෙමුකෝ. ඉතින් ගුණවර්ධන සර් මම මුලින්ම පැහැදිලි කරනවා, මතක් කරනවා අපේ දරුවන්ට අද පාඩමේ අන්තර්ගතය. පළමුවෙන්ම අපි සාහිත්‍ය පිළිබඳ හැඳින්වීමක් කරනවා. ඒතකොට සිංහල සාහිත්‍ය පිළිබඳ හැඳින්වීමක්, ඊළඟට දඹදෙණි යුගය, කුරුණෑගල යුගය, ගම්පොළ යුගය, කෝට්ටේ යුගය, මහනුවර යුගය කියන මේ යුගවල සාහිත්‍ය පිළිබඳව කරුණු පැහැදිලි කරලා දෙනවා පොතපත පිළිබඳව. ඊළඟට අපි අවසානයේ සාහිත්‍ය හැදෑරීමේ වැදගත්කමත් අද දරුවොත් එක්කලා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ගුණවර්ධන සර්. එහෙනම් අපි දැන් ඉතින් මුලින්ම ආරම්භ කරමු ගුණවර්ධන සර්. මම ඔබතුමාට මාතෘකා කොට ගන්න කියනවා සිංහල සාහිත්‍ය හඳුන්වලා දෙන්නකෝ අපිට ඉස්සෙල්ලා. ඔව්. සර් අපේ විශේෂයෙන්ම මේ සිංහල බෞද්ධ සාහිත්‍ය
ගත්තහම ප්‍රධාන වශයෙන් දුවේ පුතේ කොටස් දෙකයි කියන එක ඔබ දන්න කාරණාවක්නේ. ඒක බොහොම සරල කාරණාවක්. මොකද්ද? ඒ තමයි ගද්‍ය සාහිත්‍ය සහ පද්‍ය සාහිත්‍ය කියලා. එතකොට අපට මේ සාහිත්‍ය හඳුන්වා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ හඳුන්වා දුන්නෝ අර අපේ දේශීය සංස්කෘතිය අපිට හඳුන්වා දුන්නනේ බෞද්ධ සංස්කෘතියක්. ඒ සංස්කෘතියේ එක් පැතිකඩක් තමයි සාහිත්‍ය තුලින් නියෝජනය වෙන්නේ. ලලිස ඒක තමයි දුවේ පුතේ. එතකොට ඒ සංස්කෘතියේ එක් අංගයක් තමයි සාහිත්‍ය කියලා කියන්නේ. එතකොට ඒ ඉපැරණි සාහිත්‍ය මම අර ප්‍රවේශයේදී පැහැදිලි කරා වගේම මේකට පදනම් වුණේ මේ බුද්ධ චරිතය අර ලලිස කිව්වා වගේ සාහිත්‍ය මේ බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය, ඒ වගේම බෝධිසත්ව චරිත තමයි නේද ගත්තේ. මේවා යොදාගෙන ලියවෙච්ච ඒ ගද්‍ය පද්‍ය සාහිත්‍ය විශේෂයෙන්ම දුවේ පුතේ අපි හඳුන්වනවා සුවිශේෂී නමකින්. එතකොට අපි ගුණවර්ධන සර් අපි ඔය කියන්නේ මේ සාහිත්‍ය සඳහා වස්තු බීජ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය, බුද්ධ ධර්මයේ, ශාසන ඉතිහාසය වගේ මාතෘකා. හරියටම හරි ලලිස. ඒවා තමයි. අන්න ඒ කියන තේමාවන් පදනම් කරගෙන රචනා වෙච්ච ඒ සාහිත්‍ය අපි හඳුන්වන්නේ වියතුන් හඳුන්වන්නේ සම්භාව්‍ය සාහිත්‍ය කියලා. සම්භාව්‍ය සාහිත්‍ය කියලා. එතකොට ලලිස දැන් ඔය සාහිත්‍ය විකාශය ගත්තොත් එහෙම දුවේ පුතේ ඔය සාහිත්‍ය ඉතිහාසය පිළිබඳව හදාරනකොට ඒකේ විකාශය කතා කරනකොට අපිට යුග ඔස්සේ කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපේ රාජ්‍යත්වයන් විකාශනය වෙච්ච ආකාරයෙන් අපි යුග හැටියට අරගන්නවා. ඔව් ලලිස ඒක මම පොඩි සංශෝධනයක් කරනවා. ඔබතුමා කියන්නේ රාජධානි යුගද සාහිත්‍ය යුග කියන එකද මගෙන් අහන්නේ? මට එහෙමත් හිතෙනකුණා. ඒ කියන්නේ එහෙම වෙනසකුත් වෙන්න ඉඩ තියෙනවා නේද? හරියටම හරි ලලිස. මොකද දන්නවද? දුවේ පුතේ මේක තේරුම් ගන්න. ඔබට දැන් ඔබ ඉතිහාසය හදාරනකොට රාජධානි යුගය ගැන කතා කරලා තියෙනවා. හැබැයි දුවේ පුතේ හැම රාජධානි යුගයක්ම සාහිත්‍ය යුගයක් වෙන්නේ නැහැ. ඇයි ගුණවර්ධන සර් එහෙම වෙන්නේ දැන් මේ වෙනකොට අපි දැන් ඒවට මාතෘකා කොට ගත්තේ අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය ආපහු එහෙම මේ හැම මේවා යුගනේ. ඒතකොට මේ යුගවලදී ඇයි ඔය සාහිත්‍ය ඒ පිළිවෙලටම සාහිත්‍යයත් ගොඩ නැගුන්නේ නැත්තේ? හරි හොඳ ප්‍රශ්නයක් ලලිස මගෙන් ඇහුවේ. දුවේ පුතේ ඒක තේරුම් ගන්න. ඔව් අපේ පරණම ඉපැරණිම රාජධානිය තමයි අනුරාධපුර යුගයේ. හරිද? අනුරාධපුර රාජධානිය යුගයේ. එතකොට ඒ කාලේ සාහිත්‍යයක් ගැන අපි කතා කරනවා. ඒ වගේම පොළොන්නරුව. ඒ වගේම අපි කතා කරනවා දඹදෙණිය. හැබැයි දඹදෙණියෙන් පස්සේ අපි කතා කරන්නේ නැහැ ලලිස අපේ රාජධානි යුගයක් තියෙනවා යාපහුව කියලා. හැබැයි යාපහුව සාහිත්‍යයක් ගැන අපි කතා කරන්නේ නැහැ. හැබැයි ඔව් ලලිස මොකක් කරේ? ඒකට හේතුව කියන්නේ යාපහුවේ මේ රාජ්‍යත්වයක් තිබුණානේ. නමුත් සාහිත්‍යයක් නැහැ. ඔව් දැන් ඒකටත් හේතුවක් තියෙනවා මේ ඒ රාජධානිය වැඩි කාලයක් තිබුණේ නැහැ සර්. විශේෂයෙන්ම ව්‍යාකූල පරිසරයක් නිර්මාණය වෙලා තිබුණා දේශපාලන පරිසරයක්. ඒ කාලේ තිමතුළු අපේ නිර්මාණකරුවෝ ඒකට මම හිතන්නේ යොමු නොවීම වෙන්න ඇති. එහෙම යුගයකට යන්න නැත්තේ. එහෙම නිර්මාණ බිහි වෙන්න නැත්තේ. ඒක බිහි වෙන්නත් ගුණවර්ධන සර් දැන් අර මම මුලින් කිව්වා වගේ හොඳ නිදහස් පරිසරයක්, සිතුම් පැතුම් මේ යුද කලබල වගේ දේවල් පවතින පරිසරවල සාහිත්‍යයක් පවතින්නේ නැහැ නේ ගුණවර්ධන සර්. ඒක වෙන්නේ නැති හේතුව වෙන්නේ නැත්තේ. පැහැදිලිව මම විශ්වාස කරන්නේත් ඒකම තමයි ලලිස. එතකොට ඒ අනුව ලලිස දැන් අපිට මේ පන්තියේ අද ඔබට 11 පන්තියේදී කතා කරන්න සිද්ධ වෙන්නේ රාජධානි කීපයක් පිළිබඳව. මේකේ මුල් රාජධානි ටික අපි 10 ශ්‍රේණියේදී සාකච්ඡා කරලා තියෙනවා. ඔබේ පන්තියේ විෂය භාර ගුරුතුමා හෝ තුමිය ඔබට මම හිතන්නේ ඒක ඒ සාහිත්‍යයේ යුග ටික ඒ මුල් යුග ටික කතා කරලා තියෙනවා. ඉතින් අද විෂය නිර්දේශයට අදාළව මේ 11 යුග කීපයක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ගුණවර්ධන අපි 10 නවත්තපු තැනින් පටන් ගත්තොත් ඔව් දැන් සර් ඒ නවත්තපු තැනින් අපි යමු. හැබැයි ඊට තවත් චූට්ටක් මට ඌණ පූර්ණයක් කරන්න තියෙනවා. ඒ තමයි මේ අපේ රටේ මේ සාහිත්‍යකරණයට යොමු වෙච්ච අය ලලිස කවුද කියලා ඔබ ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකද්ද? බොහෝ වියත් පඬිවරුන් හොඳ උගත් ස්වාමීන් වහන්සේලා ඒ අයනේ මේවට මූලික වෙලා තියෙන්නේ. ඒතර වියත් පඬිවරු බවට පත් වෙන්නේ හොඳ අධ්‍යාපනයක් ලැබලා තියෙන්න එපාය. ඔව් ලලිස ඒ අධ්‍යාපනය දැන් අපේ දරුවන්ට අධ්‍යාපනය කියපු ගමන් මතක් වෙන්නේ කොහෙද ලලිස? පාසලනේ. ඒ වුණාට ගුණවර්ධනස පැරණි කාලේ පාසල් තිබුණේ නැහනේ. අන්න හරි. එහෙනම් කොහොමද අධ්‍යාපනය ලැබුවේ? ලලිස ඒ අධ්‍යාපනය ලැබුවේ විහාරස්ථාන ඇසුරු කරගෙන. පන්සල් අධ්‍යාපනය. පන්සල් අධ්‍යාපනය. පාසල් අධ්‍යාපනය නෙවෙයි. මම අහලා තියෙනවා පන්සල් පොත් කියවන්න යනවා කියලා. හරියටම හරි. හරියටම හරි. එතකොට අන්නේ පන්සල් අධ්‍යාපනය තුලින් ලැබපු ඒ අත්දැකීම් විශේෂයෙන්ම ඒවා සාහිත්‍යයට ඕන් උපයෝගී කරගත්තා. එතනදී බිහි වෙච්ච උතුමන් පැවිදි උතුමන් ගිහි උතුමන් ගත්තාම ඒ අය අතින් නිර්මාණය වෙච්ච
පොතපත අධ්‍යයනය කරපුවම ඔවුන්ගේ ශාස්ත්‍රීය දැනුම කොච්චරද කියලා අපිට හඳුනා ගන්න පුළුවන් ලලිස. විශේෂයෙන්ම අන්න ඒ සාහිත්‍ය තමයි අපි සිංහල බෞද්ධ සාහිත්‍ය හැටියට කතා කරන්නේ. ඒක දෙකක් හැටියට නෙවෙයි එකක් හැටියට අපි අරගෙන. ඒ කියන්නේ දිගටම ගුණවර්ධනස ඔය යුග මුල් යුගවලදී සිංහල සාහිත්‍ය කියලා වෙන් වෙලා තිබුණේ නෑ නේද? එතකොට බෞද්ධ සාහිත්‍යම තමයි සිංහල සාහිත්‍ය බවට පත් වුණේ. එතකොට අනුරාධපුර යුගයේ ඉඳලා විශේෂයෙන්ම මහනුවර සහ නූතන දක්වා අපි සාහිත්‍ය යුග කතා කරනවා ලලිස. එතනදී විශේෂයෙන්ම අවධානය යොමු කරනවා දුවේ පුතේ ඔබට මොකද්ද අනුරාධපුරේ ඉඳන් මහනුවර යුගයේ දක්වා වූ සාහිත්‍ය යුග වල ලියවිච්ච නිර්මාණ පිළිබඳව. එතනදී අද වැඩියෙන් අපි කතා කරන්නේ දඹදෙණි සාහිත්‍ය යුගයෙන් මෙපිට තියෙන ඒ සාහිත්‍ය යුගවල නිර්මාණ තමයි වැඩියෙන් අපිට ඔබට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? එතකොට එහෙමනම් ලලිත අපි දඹදෙණි සාහිත්‍ය යුගය ගැන දඹදෙණි සාහිත්‍ය යුගය ගැන කතා කරනකොට මේක ඔබ 10 පන්තියේදී ඉගෙන ගත්තා. 10 හොඳට මේ පිළිබඳව කරුණු හදාarලා ඉන්නවා අපේ දරුවෝ. ඔව්. දැන් අපි මේ කරන්නේ ආවර්ජනය. අන්න හරි. මේ කරන්නේ ඔබට අර අපි දන්න තැනින් නොදන්න තැනට කරගෙන යන්න. ඒ නිසා ඔබට දැන් මතක් වෙනවා ඇති අර 10 පන්තියේදී ඉගෙන ගත්තු ඒ සාහිත්‍ය පොතපත පිළිබඳව. දැන් ඔබට මේ ඡායාරූප තුලින් මේ ඔබේ තිරේ දිස්සන පොතපත තුලින් ඔබට ඒව ගැන හොඳට අවබෝධයක් වෙනවා ඇති. ඒ යුගයේ ලියවිච්ච පොතපත මොනවද කියලා. ලලිත දැන් පේනව නේද ඔය පොත් ටික? ඔව් ඔව්. දඹදිනි දැන් මේ පොත් අනේ ගුණවර්ධන සර් සමහරලාට ඇත්තම කියන නම් අපේ දරුවෝ දැකලත් නැතුව ඇති. ඔව් ඒ නිසා තමයි අපි පිටකවර ටිකකින් හරි ඔබට ඒ අවස්ථාව ලබා දෙන්න උත්සාහ ගත්තේ. මා විශ්වාස කරන හුඟ දෙනෙක් විශේෂයෙන්ම වැඩි දුර අධ්‍යාපනය ලබනකොට මේ වගේ පරිශීලන ඔබ ලබනවා. හරි? එතකොට සද්ධර්මරත්නාවලිය ඒ වගේම අපි ගත්තොත් එහෙම දහම් සරණ, සංඝ සරණ, ඒ වගේම කෞසිලුමින, සිදත් සංගරාව, එළු සඳස් ලකුණ, පූජාවලිය මේ දඹදෙණි සාහිත්‍ය යුගයේ ලියුණයි කියලා ඔබ දැන් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ කතෝරු පිළිබඳව, හරය පිළිබඳව අපි නැවත සිහිපත් කරන්න ඕන වෙන්නේ නැහැ නේද නෑ අපේ කාලේ අපි ඒවට යොමු කරන්නේ නැහැ. මේක මොකද 10 ඉගෙනගෙන තියෙනවා. 10 ඉගෙනගෙන තියෙනවා. ලලිත් එහෙනම් අපි දැන් අද පටන් ගන්නේ කුරුණෑගල සාහිත්‍ය යුගයෙන්. ඔව්. ගුණවර්ධන සර් මේ කුරුණෑගල සාහිත්‍ය යුගය හරීම සුවිශේෂී. මට කුරුණෑගල යුගය ගැන කතා කරන සාහිත්‍ය යුගය ගැන කතා කරනකොට මුලින්ම සිහියට නැගෙන්නේ 550 ජාතක පොත නෙමෙයි. පොත් වහන්සේ. එතකොට ජාතක පොත් වහන්සේ යන විරුදාවලියෙන් අපි හඳුන්වන මේ 550 ජාතක පොත රචනා වෙන්නේ කුරුණෑගල යුගයේ. ඉතින් ගුණවර්ධන සෑම පොයේ දවසකම පන්සලේ බණ අහන උපාසකම්මලට උපාසක උපාසිකාවන්ට ධර්මදේශනයක් පවත්වන්න ගුරු කොට ගන්නේ ගොඩාක් වෙලාට අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ මේ 550 ජාතක පොත් වහන්සේගෙන් අරගත්ත උපුරාගත්ත අපේ මේ ජාතක පොත. ඒතකොට අපේ මේකට පාදක වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වාත්ම පුරණ කාලේ උන්වහන්සේගේ ජීවිතයේ එක් අවස්ථාවන් පිළිබඳව. එතකොට මේ සඳහන් 550ක්ම නෑ නේද ගුණවර්ධන සර්? නෑ ලලිත් 550 කියන්නේ අර සමීප සංඛ්‍යාවක් රවුම් ගානක් පෙන්වන්න ඕන නිසා 550 කිව්වට ජාතක කතා පොත් වහන්සේ තුල අන්තර්ගත වෙන්නේ 547ක් ලලිත් 547ක් අන්තර්ගත. එතකොට දැන් මේකේ අර පූර්ව ප්‍රසන්දි ගලපමින් මේ පෙර ආත්ම භවයන් වර්තමානයට ගලපමින් ඒ වගේම විශාල ආදර්ශන ගුණවර්ධනස කොහොමද ජීවත් වෙන්න ඕන ආදී දේවල්. ඒතර මේ වර්තමානයේට හරීම වටිනවා. මොකද මේ මුලින්ම මෙහෙම රචනා වෙලා තිබුණේ නෑනේ. මේවා පාලියෙන්නේ තිබුණේ නේද ගුණවර්ධනස? ඔව්. දැන් විශේෂයෙන්ම ලලිත් කියන කාරණාව අවධාරණය කරනවා නම් ඒ කියන්නේ පාලි ජාතකට්ට කතාව තමයි. පාලි ජාතකට්ට කතාව රචනා වෙලා තිබුණා. ඒ පාලි ජාතකට්ට කතාව සිංහලයට පරිවර්තනයක් හැටියට තමයි විශේෂයෙන්ම අපි දකින්නේ කුරුණෑගල සාහිත්‍ය යුගයේ ඔය 550 ජාතක පොත නිර්මාණය වෙන්නේ. අර ලලිත් කියපු කාරණාවත් එක්ක චුට්ටක් මට තවත් චුට්ටක් එතෙන්ට යන්න දෙනවස මේ වහන්සේ කියන ගෞරව නාමය එකම පොත නෑ. ඔව් පොත් වහන්සේ ගෞරව නාමය දැන් අපි සාමාන්‍ය සජීවී චරිතය කරන්නේ ඒ කියන්නේ උතුමන් ජීවමානව වන්දනීය උතුමෙකුට තමයි අපි වහන්සේ කියන නම භාවිතා කරන්නේ. නමුත් සාහිත්‍ය පොතකට මේක යෙදුණු අවස්ථා දෙකක් තියෙනවා ලලිත. එකක් තමයි 550 ජාතක පොත් වහන්සේ. අනික තමයි පිරිත් පොත් වහන්සේ. පිරිත් පොත් වහන්සේ කියලාත් අපි සඳහන් කරනවා. ඔව් පිරිත් පොත් වහන්සේ කියලා. එතන නම් ඉතින් පැහැදිලිවම තියෙන ගුණවර්ධන සද්ධර්මයෙන් ධර්මයෙන් සජ්ජායනය කරන්නේ. ඔව්. ඉතින් අපි ඒක පිරිත් මේ සජ්ජායනය කරන අවස්ථාවල හිස මත තබාගෙන බොහොම ගෞරවයෙන් අරගෙන ගිහිල්ලා ධර්ම රත්නයනේ වන්දනා කරන්නේ ඇත්තටම මේ. ඔව්. නමුත් ඊට අමතරව ඉතින් මේ වගේ අර සාහිත්‍ය පොතකට
ලැබෙන එකම තැන ඔව්. ජාතක පොත් ජාතක පොත් වහන්සේ. ඔව්, ඔව්. එතකොට ගුණවර්ධන සර් මේ ජාතක පොත් වහන්සේ පිළිබඳව ඉතින් ගොඩාක් කතා කරන්න උවමනාත් නේ. අපේ දරුවෝ ගොඩාක් දන්නවා. ජාතක කතා කීපයක් 6 7 ශ්‍රේණි වලටත් එහා ඔය 1 2 ශ්‍රේණි වල දරුවෝ ඇහුවත් ජාතක කතාවක් කියන්න හොඳට දන්නවා. ඉතින් අපිත් කුඩා කාලේ ගොඩාක් මේ ජාතක පොත ආශ්‍රිතව ගොඩාක් දේවල් ඉගෙන ගත්ත ගුණවර්ධන සර්. එහෙනම් කුරුණෑගල යුගය හරීම වැදගත් අපිට ගුණවර්ධන සර්. ඒ විතරක් නෙවෙයි ගුණවර්ධන සර්. තව ලියවෙච්ච පොත් අතර සිංහල බෝධි වංශය මගේ සිහියට එනවා. සිංහල බෝධි වංශය රචනා වෙන්නේ ගුණවර්ධන සර් මේ ඔය කුරුණෑගල යුගයේ. ඒතර මේ සිංහල බෝධි වංශය රචනා වෙන මාතෘකා අතර තියෙනවා ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිබඳ කතා පුවත, ඊළඟට ආනන්ද බෝධි රෝපණය, ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධින් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම කිරීම, ඊළඟට ඉන් හටගත් අෂ්ටඵල බෝධීන්, ඒ වගේම දෙතිස්ඵල බෝධීන් පිළිබඳවත් ඒ සංස්කෘතික කාලේ කාලීන තොරතුරු පිළිබඳවත් මේ සිංහල බෝධි වංශය අපට කරුණු පන. කවුද ගුණවර්ධන සර් මේක රචනා කරන්නේ නැත්තේ? ඔව් මේක රචනා කරයි කියලා කියන්නේ මේ කුරුණෑගල සාහිත්‍ය යුගයේ සුවිශේෂී ග්‍රන්ථයක් තමයි සිංහල බෝධි වංශය කියලා කියන්නේ. මේක රචනා කරයි කියලා කියන්නේ විල්ගම්මුල මහතෙර නමක් හැටියට තමයි මහතෙරුන් වහන්සේ හැටියට තමයි සඳහන් කරන්නේ. දැන් මේක ඇත්තටම ගත්තොත් එහෙම මේ විල්ගම්මුල මහතෙරුන් කියලා කියන්නේ ඒක ඒ උන්වහන්සේගේ නාමයේද එහෙම නැත්නම් උන්වහන්සේ නියෝජනය කර ගුරුකුලයේද කියන එක පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා ලලිස. ඉතින් මේක විශේෂයෙන්ම විල්ගම්මුල මහතෙරුන් වහන්සේ අර අපි ජාතක කතා පොත කිව්වා වගේම මේකත් මේ pāli බෝධි වංශයේ පදනම් කරගෙන තමයි මේ සාහිත්‍ය කෘතියත් නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ pāli බෝධි වංශය තමයි විල්ගම්මුල මහතෙරුන් වහන්සේ විසින් සිංහල බෝධි වංශයේ හැටියට පරිවර්තනය කිරීමක් කරන්නේ. අර ලලිස කිව්වා වගේ ඒක තවත් කාරණාවක් තියෙනවා මේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමට උන්වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට උපකාරී වෙච්ච සෙවණ ලබා දුන්න ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඉතිහාසය අර අනිත් කාරණාත් එක්ක එකතු වෙලා කරන ආකාරය දැන් ඉතිහාසයේ මේක මේ බෝධීන් වහන්සේ රෝපණය වෙලා කොහොමද ව්‍යාප්ත වෙන හැටි එහෙම මේ බෝධි වංශය තුල සිංහල බෝධි වංශය කියලා කියනවා. සිංහල බෝධි වංශය. ඒක සිංහල බෝධි වංශය කියලා තමයි කියන්නේ. ඒ වගේම ඊටාම වැදගත් තව සාහිත්‍ය ග්‍රන්ථයක් තමයි තූප වංශය. තූප වංශයේ සඳහන් වෙන්නේ ගොඩක් වෙලාවට ගුණවර්ධන සර් මේ රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිළිබඳව ඒක ඉදිකිරීම කටයුතු කළේ කොහොමද? ඒ සඳහා ගත්ත උත්සාහය සහ ඒ ඉදිකිරීම ආශ්‍රිතව තොරතුරු ගොඩාක් සඳහන් වෙනවා තූප වංශයේ. එතකොට ගුණවර්ධන සර් ඔය තූප වංශයේ මේ ලංකාවේ තියෙන ඔක්කොම ස්තූප ගැන තියෙනවද? දුවේ පුතේ මේක ඔබ විශේෂම වැදගත් වෙන කාරණාවක්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වංශ කතාවක් කියපුවම ඒ දැන් තූප වංශය කියපුවම මුළු සමස්ත ලෝකේ හරි ලංකාවේ හරි තියෙන සියලුම ස්තූපයන් පිළිබඳව ඉතිහාසයේ ඒකේ වාර්තා වෙනවයි කියලා. නෑ පුතේ දුවේ එහෙම නෙවෙයි මේක කියවෙන්නේ. විශේෂයෙන්ම මේකේ වැඩි කෙටියෙන් ඒ ගැන පොඩි විවරණයක් කරනවා. නමුත් වැඩියෙන්ම අර විවරණය වෙන්නේ රුවන්වැලි මහා සෑය නිර්මාණය කරන්න පදනම් කරගත්තු තැන ඉඳලා ඒ නිර්මාණ ශිල්පීන් කැඳවලා දුර්ගන් රජතුමා කොහොමද මේ මට නිර්මාණය කරලා දෙන ස්තූපේ කොයි හැඩයෙන් යුක්තද මේ ආදී කොට ඇති ඒ සියලු තොරතුරු තමයි මේකේ විස්තර වෙන්නේ. විශේෂයෙන්ම සුවිශේෂී අපිට ලංකාවේ තියෙන තාමත්ම ගෞරවනීය නේද මහා අසදෘශ මහා ස්තූපය. අන්න ගුණන්දස මට මතක් වෙන එතකොට බෞද්ධයෙක් හැටියට අපිට හරිම වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥාතු ද්‍රෝණයක් තැන්පත් කරලපු එකම ස්තූපය. ඒ කියන්නේ මේ වැඩිම සර්වඥ ධාතු තැන්පත් කරලා තියෙන මෙම ස්තූපේ. ඒ නිසා වෙන්නේ නැති ගුණවර්ධන මේ පිළිබඳව විශාල විවරණයක් මේ සාහිත්‍ය ග්‍රන්ථයෙන් අපිට දෙන්නේ. දුවේ පුතේ තිරේ දිස්සෙනවා මේකේ මේ කතුවරයා කවුද කියන එක පිළිබඳව. අන්න වැදගත්. ඉතාමත් වැදගත් වෙනවා මේ තූපවංශයේ කතුවරයා තමයි විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පඬිත කියලා. පඬිවරයෙක් තමයි මේක රචනා කළයි කියලා කියන්නේ. එතකොට අනිත් කාරණා ටික අපි මුලින් පැහැදිලි කරපු කාරණාම තමයි පුතේ තියෙන්නේ මේකේ. මේ සෑය නිර්මාණය කරන්න ද්‍රව්‍ය යොදාගත්තු ආකාරයේ හැටි සම්පූර්ණ මේ තොරතුරු ටික ඒකේ සඳහන් වෙනවා. එතකොට එහෙනම් කතුවරයා කවුද? තූපවංශ කතුවරයා කවුද කියලා ඇහුවොත් ඔබ ලියනවා කවුද? විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පඬිත. ඒක ප්‍රශ්නකට එන්නත් පුළුවන්. අනිවාර්යෙන්ම. දැන් පරාක්‍රම විද්‍යා චක්‍රවර්ති කිව්වම අපිට මතක් වෙනවා දඹදෙණි සාහිත්‍ය යුගයේ විද්‍යා චක්‍රවර්ති කෙනෙක් හිටියා. හරිද? දැන් මෙතන මේ විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පඬිත කියලා කියන්නේ තූපවංශ නිර්මාපකයා කියලා මතක තියාගත යුතු කාරණාවක් ලලිස. ඔව්. එතකොට ගුණවර්ධන සර් එතකොට දැන් අපේ විෂය නිර්දේශයට අනුව ඔය පොත්පත් කීපය පිළිබඳව ඔබ කරුණු හදාලා තිබුණොත් ප්‍රමාණවත් නේද අපේ දරුවෝ ගුණවර්ධන සර්? ඔව් ලලිස දැන් ඔබතුමා කියපු කාරණාව හරි. තූපවංශයේ
මොකද මේ කුරුණෑගල යුගයේ ওই තූපවංශය ඒ වගේම බෝධිවංශය ජාතක පොත විතරක් නෙවෙයි සර්. තව ලියුණා පොත්. නමුත් අපි එකකින් කීපයක් විතරයි මෙතනදී ඔබේ අන්න ඒක තමයි අපේ දරුවන්ට ඒක වැදගත් වෙන්නේ. නැත්නම් අපේ දරුවෝ හිතයි ඔච්චරද ලියවුනේ කියලා. නෑ ඔබේ විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙන දුවේ පුතේ උපමන කාරණා. ඒකට ඔබේ පෙළ පොතත් අධ්‍යයනය කළාම ඔබට දැනේවි. ඉතින් ගුණවර්ධන සර් කාල වේලාව ගැන සැලකිලිමත් වෙලා ඊළඟ යුග වලටත් යන්න එපා අපි. ඊළඟ ගුණවර්ධන සර් අපි ගම්පොළ සාහිත්‍ය යුගය පිළිබඳව සාකච්ඡා කරමු. ඉතින් හරි වැදගත් පොත්පත් රාශියක් ලියවිච්ච යුගයක්. අපි එකින් එක සාකච්ඡා කරමු ගුණවර්ධන සර් අපේ දරුවන්ට දැනෙන විදිහට ගම්පොළ සාහිත්‍ය යුගය පිළිබඳව. ඔව්. ගම්පොළ සාහිත්‍ය යුගය ගැන කතා කරනකොට දුවේ පුතේ අපි විශේෂයෙන්ම එතනදී තෝරාගත්තු කෘති කීපයක් විතරයි ඔබට එකතු කරලා තියෙන්නේ. ඒ ටික දැනගත්තාම ඇති. දැන් ඒකෙදි අපි මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ ඔබ දන්නවා මේ අපේ සාහිත්‍යයේ තුල තියෙනවා මේ සංදේශ සාහිත්‍ය කියලා විශේෂයක්. හරි? දැන් ඔබට සංදේශ සාහිත්‍ය කියන වචනය හුඟක් අහන්න දකින්න ලැබෙන්නේ කෝට්ටේ සාහිත්‍ය යුගයේදී. හැබැයි ඒකේ ප්‍රවේශය නැත්නම් ඒකේ ආරම්භය ගැන කතා කරනකොට බොහෝ දෙනා හඳුන්වා දෙන්නේ සංදේශ සාහිත්‍ය ඉතිහාසයේදී මේ ගම්පොළ සාහිත්‍ය යුගයට සුවිශේෂ තැනක් ලබා දෙනවා. ගම්පොළ සාහිත්‍ය යුගයේදී සංදේශ දෙකක් රචනා වෙනවා ලලිත් සර්. එහෙමයි. එකක් තමයි පුතේ මයුර සංදේශය. ඔය පස්වන බුවණක බාහු රජුගේ කාල සීමාව තුළ මේක රචනා වුණයි කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම දෙවුනුවර සිට උපුල්වන් දෙවියන් වෙත මොණරෙකු අතින් පණිවිඩයක් යවුවයි කියන කාරණාව. එතකොට දැන් ඔබට පැහැදිලිනේ. මයුර සංදේශය කියලා කියන්නේ අන් කවරක් නෙවෙයි නේද? ඒ මයුර කියලා කියන්නේ මොණරට. එතකොට මොණරෙක් අතේ තමයි මේ සංදේශේ යවුවයි කියලා සඳහන් වෙන්නේ. ඒ ගැන විස්තරයක් තමයි ඔකේ තියෙන්නේ. ඒ වගේම තිසර සංදේශය. තිසර සංදේශයත් මේ යුගයේ රචනා වුණයි කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සංදේශ දෙකේම සමානකමකුත් තියෙනවා නේද ගුණවර්ධන සර්? ඔව් දැන් ලලිත් සර් දැන් ඒකෙදී විශේෂයෙන්ම ওই සංදේශ දෙකට විතරක් නෙවෙයි සංදේශ සාහිත්‍යයක තියෙන පොදු ආකෘතියක්. ඒ හැම එකම ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම දූත වැනුම මග වැනුම් පුර වැනුම් සැකිල්ලකට යන්නේ. ඒ එක රාමුවක් තියෙනවා. ඒ රාමුව ඔස්සේ තමයි සෑම සංදේශ සාහිත්‍යයක්ම රචනා වෙලා තියෙන්නේ. ඉතින් තිසර සංදේශය කියලා කියන්නේ තිසර කියලා කියන පුතේ ඔබ දන්නවා හංසයා කියලා හිටන්. එතකොට එහෙනම් හංස සංදේශිකුත් මේ කාලෙත් ලියවිලා තියෙනවා. බොහොම අහිංසක සතුන් දෙදෙනෙක් තමයි යොදාගෙන තියෙන ගුණවර්ධන සර් නේද? බොහොම අලංකාර ඒ වගේම ලස්සන මේ දෙදෙනා පිළිබඳව ඒ නිසා මම මේ මතක් කරේ දරුවන්ට මතක හිටින්න. නැත්තම් පැටලෙන්නත් පුළුවන්. හරි. ඊළඟට මේ යුගයේ තවත් රචනා වෙච්ච සාහිත්‍ය කෘතියක් තමයි නිකාය සංග්‍රහයවත් ශාසනාවතාරය කියලා කියන්නේ. ගම්පොළ සාහිත්‍ය යුගයේදී මේකෙදි විශේෂයෙන්ම දුවේ පුතේ අපිට අවධාරණය කරන්නේ බුද්ධ පරිනිර්වාණය සිට මේ ගම්පොළ රාජධානි යුගය කියලා කියන්නේ විශේෂයෙන් පස්වන බුවණක බාහු රාජ්‍ය වකවානුව දක්වාම මේ ශාසන ඉතිහාසයේ සංක්ෂිප්තව විස්තර කිරීමක් මේ තුලින් සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ මේ අපේ අර ඉන්දියාවේ අපි දන්නවා ಭಾರತයේ අපි නිකාය ભેදේ ආරම්භ වෙච්ච ආකාරයේ සංගායනා පාඩම් තුලින් හඳුනාගත්තානේ. අනේ සංගායනා ආරම්භ වෙලා ඒවා විකාශනය වුණේ කොහොමද කියන එක පිළිබඳව ඊළඟට ලංකාවේ නිකාය ભેදේ කොයි ආකාරයට ওই පස්වන බුවණක බාහු රජුගේ කාලේ සීමාව දක්වාම කොහොමද මේ නිකාය සංවර්ධනය වෙලා විකාශනය වෙලා ආවේ ආරම්භ වෙලා කොහොමද සිද්ධ වුණේ කියන කාරණාව පිළිබඳව තේ ඉතිහාසයත් විස්තර කරනවා. මේ පොත මේවා ගැන විස්තර කරමින් මේ පොත රචනා කරන්නේ දෙවන ධර්මකීර්ති නාහිමියන් නැත්නම් ද්විතීක ධර්මකීර්ති කියලා හාමුදුරු කෙනෙක් තමයි මේ නිකාය සංග්‍රහයවත් ශාසනාවතාරයේ කියන පොත රචනා කරන්නේ. ගුණවර්ධන සර් දැන් තවත් විෂය නිර්දේශයට ඇතුළත් කරපු සාහිත්‍ය ග්‍රන්ථ දෙකක් තියෙනවා. සද්ධර්මාලංකාරයයි එළු අත්තනගලු වංශයයි පොත් දෙකක්. ඒ දෙකත් අපේ දරුවන්ට කොහොමද කාරණා කෙටියෙන් විස්තර කරලා දෙන්නකෝ. ඔව් ලලිත මේ සද්ධර්ම අලංකාරය සහ එළු අත්තනගලු වංශය බොහොම ඔබට නිකම් නාම මාත්‍රිකව දක්වලා තියෙනවා. විශාල අපි විවරණයක් කරන්න උත්සාහ කරන්නේ නෑ දුවේ පුතේ. විශේෂයෙන්ම මේ අපි මේ දෙකම ඉතිහාසයේ වගේම දැන් සද්ධර්ම රත්නාවලිය වගේම තමයි සද්ධර්ම අලංකාරයත් කිසියම් ආකාරයක අර සාහිත්‍යයේම නැත්නම් ඉතාමත් වැදගත් චරිත ඇසුරු කරගෙන ආදර්ශ සපයන කතා පොතක් හැටියට අපිට ඒක සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම එළුවත්තනගලු වංශය ගත්තාම එළුවත්තනගලු වංශය කියලා කියන්නේ මේ එළු කියලා කියන්නේ හෙළ කියන එකනේ. නේද? ඒ කියන්නේ සිංහල අත්තනගලු වංශය කියන අදහස. ඒ කියන්නේ මේ අත්තනගල්ල කියනකොට අපිට සිරිසංගපුර රජතුමා මතක් වෙනවා. අනේ සිරිසංගපුර රාජ්‍ය චරිතය හා සම්බන්ධ වෙච්ච කතා පුවතක් තමයි එළුවත්තනගලු වංශයේ තියෙන්නේ. එතකොට එහෙනම් ගම්පොළ රාජධානි යුගයේදී අපිට ලලිත් කතා කරන්න තියෙන්නේ ඔන්න ඔය කියන සාහිත්‍ය කෘති ටික තමයි ඔබට නිර්දේශ වෙලා තියෙන නිසා ඒ ටික කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට උනන්දස අපේ දරුවන්ට යම් ආකාරයකට පැහැදිලි වෙනවා කරුණු අවශ්‍ය ප්‍රමාණයට ඔබතුමා
කරුණු ගෙන හරපෑවා. එතකොට මේ ගම්පොළ යුගයේදී දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔපමණයි අපේ සාහිත්‍ය කෘති පිළිබඳව. ඉතින් ගම්පොළ යුගයේදී ආරම්භ වුණානේ මේ සංදේශ කාව්‍යයන් ගුණවර්ධන සර්. ඒතකොට සංදේශ කාව්‍යයන් ආරම්භ වුණා වගේම ඒවා තවත් උද්දීපනය වෙලා ටිකක් හැඩ ගැහිලා එහෙම ඊළඟ යුගයට යනවා නේද ගුණවර්ධන සර්. ඒතකොට ඊළඟ යුගයේ හරිම වැදගත් මේ සංදේශ කාව්‍යයන් පිළිබඳව ලියවිච්ච ස්වර්ණමය යුගය හැටියටයි සලකන්නේ. එතකොට මේ කෝට්ටේ යුගය තමයි මේ යුගය දැන්. කෝට්ටේ යුගයට ඇතුළත් වෙච්ච සාහිත්‍ය කෘතීන් බොහොමයක් තියෙනවා ගුණවර්ධන සර්. අපි එහෙනම් මේ කෝට්ටේ යුගයේදී රචනා වෙච්ච කෘති පිළිබඳව සාකච්ඡා කරමු. බොහෝම වියත් පඬිවරු ගෞරවනීය උගත් මානා හිමිවරුන් මේ රචනාවලට දායක වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව කරුණු ඉගෙන ගන්න තවදුරටත් දුවේ පුතේ හොඳ අවධානයෙන් අහගෙන ඉන්නකො. මොකද මේ කෝට්ටේ යුගය ගැන ප්‍රශ්න අහන්න තියෙන ඉඩකඩ ටිකක් වැඩි. මොකද පොතපත ගොඩක් වැඩි නිසා. ගුණවර්ධන සර් අපි එහෙනම් කෝට්ටේ යුගයට පිවිසෙමුකෝ. දැන් කෝට්ටේ යුගයේ ගත්තහම පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය හැටියටනේ බොහෝ වියතුන් හඳුන්වා දෙන්නේ. ඒකට දුවේ පුතේ හේතුවක් තියෙනවා. ඇයි දන්නවද? ඔය කෝට්ටේ යුගයේ ගත්තහම ඒ සාහිත්‍ය පොතපත මොනවද කියලා බලපුවාම වැඩියක්ම ලියවිලා තියෙන්නේ පද්‍ය සාහිත්‍යය. පද්‍ය කෘති තමයි වැඩි හරියක් ප්‍රමාණයක් ලියලා තියෙන්නේ. ඒ වගේම එහි ඒ යුගයේ වර්ණවත් කරපු වියත් තෙරවරුන් ගත්තාම ඒ අය මම හිතන්නේ වැඩියෙන්ම අවධානය යොමු කරන්නත් ඇත්තේ පද්‍යයට. එයාගේ ඇල්මවල වැඩියෙන්ම තියෙන්න ඇත්තේ ඇල්මක් තියෙන්න ඇති පද්‍ය නිර්මාණය සඳහා. ඒ හින්දා වෙන්න ඇති මම විශ්වාස කරන්නේ පද්‍යකරණයට වැඩි අවධානයක් කෝට්ටේ යුගයේ ලැබෙන්න ඇති කියලා. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නයත් එක්ක ගත්තොත් එහෙම දුවේ පුතේ කෝට්ටේ යුගයේ සුවිශේෂීම චරිතය හැටියට අපි දකින්නේ නැත්නම් මේ මහා වියත් තෙරවර උන්වහන්සේ හැටියට අපි දකින්නේ තොටගොමිය ශ්‍රී රාහුල හාමුදුරුවෝ. ඔබ දන්නවා තවත් ඊට වඩා විශේෂ නමයක්. මොකද්ද? කාලික තොටගොමිය ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගැන කතා කරනකොට අපි අර මීට පෙර ආතුව තව සමහර වියත් පඬිවරුන්ට විශේෂණ පද දුන්නා වගේම තොටගොමිය රාහුල හාමුදුරන්ට තියලා තියෙන විශේෂණ පදයක් මොකද්ද? ෂඩ්භාෂා පරමේශ්වර. ෂඩ්භාෂා පරමේශ්වර තොටගොමිය ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියලායි අපි හඳුන්වා දෙන්නේ. ඒතර උන්වහන්සේ නිර්මාණය කරපු කෘති ටික දැන් ඔබට දැర్శණය වෙනවා පුතේ තිරේ. සංදේශ සාහිත්‍ය වලින් ලලිස එහෙමයි. ඔය කෝට්ටේ යුගයේ ලියවෙනවා සංදේශ පහක්. ඒ සංදේශ පහෙන් දෙකක්ම රචනා කරන්නේ උන්වහන්සේ. විශේෂයෙන්ම උන්වහන්සේගේ පරවි සංදේශය ඊළඟට සැලලිහිණි සංදේශය බොහෝ දෙනා කියන්නේ පරවි සංදේශය තමයි උන්වහන්සේ අතින් මුලින්ම රචනා වෙන්න ඇති කියලා. ඊළඟට සැලලිහිණි සංදේශය ඒ වගේම මහා කාව්‍යයක් රචනා කරනවා කාව්‍යසේකරය කියලා. සත්තුබත් ජාතකයේ පදනම් කරගෙන. ඒ වගේම පංචිකා ප්‍රදීපේ බුද්ධි ප්‍රසාදිනිය මේ වගේ සාහිත්‍ය කෘති ගණනාවක් ඔහු අතින් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම එතනදී ඔය කාව්‍යසේකරය සහ සැලලිහිණි සංදේශය මම හිතන්නේ ඔබ මේ වෙනකොට නේද යම් යම් දේවල් මේ පාඩම ඇසුරෙන් ඉගෙනගෙනත් තියෙනවා. ඔබ දුවේ පුතේ පල්ලෙහා පන්ති වලින් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ඔබට යම් කිසි ඒ පිළිබඳ අත්දැකීමක් ඇති කියලා විශ්වාස කරනවා ලලිස මම. එහෙමයි. එතකොට ඊළඟට දැන් ඔබට පැහැදිලි වෙනවා ඔය තිරේ දැක්වෙනවා එතුමන් නැත්නම් උන්වහන්සේ Taman කොයි තරම් පුජ්‍යලෙද්ද කියලා තමන් වහන්සේ විසින්ම හඳුන්වා දීමක් කරලා තියෙනවා. ලලිස පේනවාද ඒක? සව් සත කෙල පැමිණි ගුරුවන් දෙරණ සපැමිණි පිරිසිදු සිල් ගිහිනි සියල්ලෝ විය තුනට සිළුමිනි. සිළුමිනි කියලා කියන්නේ මේ අපි හඳුන්වන බොහොම දීප්තිමත් ආලෝකයක් විහිදෙනවා කියන අදහසනේ. ඔව් ඒ කියන්නේ මුදුනේම තියෙන ආලෝකයේ විහිදෙන වස්තුවක්. වස්තුවක් මණිකක්. එතක මණිකක් හා සමානයි. එතකොට තොටගොමිය ශ්‍රී රාහුල හාමුදුරුවන් සියලු සත්‍යයන්ට කෙල පැමිණි කියලා කියන්නේ ඒ සියලු සත්‍ය හැම කෙනාටම වඩා උසස් දැනුමක් තිබුණා කියන අදහස තමයි ඒක අඳහන්නේ. ඒ වගේම පිරිසිදු සිල් ගිහිනි සිල්වත් බවින් 99යි. ඔව් සියලෝ වියතුනට සෑම උගතෙකුට වඩා ශ්‍රේෂ්ඨයි කියන අදහස නේද? එතකොට උන්වහන්සේගේ කීර්තිය, අභිමානය, උගත් බව, වියත් බව මේ සියල්ල මේ කවිය තුලින් උන්වහන්සේ ප්‍රකාශ කරන්න උත්සාහ ගත්තයි කියන එකයි මගේ හැඟීම ලලිස. ඉතින් ඒ නිසා තොටගොමේ රාහුල චරිතය, රාහුල හිමියන්ගේ චරිතය අපිට හරි වටිනවයි කියන එකත් මතක තියාගන්න පුතේ. දැන් ඔය තොටගමුවේ රාහුල හාමුදුරුවෝ පිළිබඳ අතීත කතා පුවත් බොහොමයක් තියෙනවානේ. උපතින්ම ඊටාම දක්ෂයෙක්නේ තොටගමුවේ හාමුදුරුවෝ. ඒ තොටගමුවේ හාමුදුරුවෝ ශාසනයට ඇතුළත් වෙන්න ඉස්සෙල්ලත්
බොහොම ලස්සන කතා පුවක් තියෙනවා ගුණාන්දස දැන් කියන අවස්ථාවනොත් අපේ දූල පුතාලාට ගුරු බෞද්ධතුන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. මොකද කුඩා කාලයේදී ගුරු හාමුදුරුවෝ අහන ප්‍රශ්න වලට එහෙම එකෙල්ලේ බොහොම එඩිතරව උත්තර දුන්නු අවස්ථා තියෙනවා නේද ගුණාන්දස? ඔව් දැන් එතන ලලිස තව එක ගැන කතා කරන්න ගියොත් ගොඩක් අපිට කතා කරන්න පුළුවන්. මට මතක් වෙනවා උන්වහන්සේට ඔච්චර මහා පුදුම දැනුමක් මතක ශක්තිය ඉතාමත් මොහොතින් තිබුණායි කියලා කියනවානේ. කුඩා කාලේ ගුරුවරයා භාවිතා කරපු කිසියම් තෙලක් නේද? මතක තබා ගැනීම කර මතක තබා ගන්න භාවිතා කරපු තෙලක් සරස්වති කියලා නේද? මගේ මතකේ එහෙමයි. එතකොට ඒක සම්පූර්ණම උන්වහන්සේ බිව්වයි කියලා ඒ තුලින් උන්වහන්සේට මතක ශක්තිය ඔය විදිහට තිබුණයි කියන කතන්දර ගොඩක් තියෙනවා. තොටගමේ රාහුල චරිතය ගත්තාම රාහුල හිමියන්ගේ චරිතේ ගොඩාක් පුතේ හරි සුන්දර කතා ගොඩක් තියෙනවා උන්වහන්සේ. ඒවා දැන් අපිට කතා කරන්න කාලේ නෙවෙයි. එහෙමයි. ඊළඟට ඉතින් ගුණවර්ධන සර් ඊටාම වටිනා පොතක් මේ ලෝවැඩ සංගරාව. මේ ලෝවැඩ සංගරාවේ කී වචනේම තියෙනවා ලෝවැඩ සංගරාව. ලෝවට වැඩ. එතකොට අපි අතින් වෙන පින්පව් දෙක පිළිබඳව බොහෝම මනවින් අපිට කරුණු පැහැදිලි කර දෙනවා. පාපයක් කිරීමේ ආදීනවත් පිනක් කිරීමේ ආදීනවත් දෙක පිළිබඳව කරුණු කාරණා ඇතුළත් කරලා මෙහි තියෙනවා මේ පව් කළාම අපායේ ගිහිල්ලා දුක් විඳින ආකාරය බොහොම රසවත්ව කවියෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒතර මේ කවි කියනකොට පව් කරන අයට ලොකු බියක් ඇති වෙනවා ගුණන්ස. අන්න ඒක හරිම වැදගත් මේ කාලේනෝ. මොකද අපිට දැන් හැම පැහැදිලිව පේනවා මේ මාංශ අනුභව කිරීමේ ආදීනව සත්ව ඝාතනයේ ආදීනව මෑත යුගයේ අපි වසංගත රෝගවලට ගොදුරු වෙලා දැඩි පීඩනයට ලක් වෙලා මහා ප්‍රශ්න සමුදායකට. ඉතින් මේවා පින්පව් බෞද්ධ හැටියට ඉතින් පින්පව් අපි පිළිගන්නවනේ. ඒතර මේ පාප ක්‍රියාවලින් මිනිස්සයා මුදවා ගන්න ලෝවැඩ සංග්‍රහව ලොකු මෙහෙවරක් කරනවා. ඒක ඉතින් බොහොම රසවත්. දැන් මේකට පාදක වෙලා තියෙනවායි කියලා දැනෙන ගුණවර්ධන සර් මේ ධම්මපද ගාථාවල අරුත් ඒ වගේම 550 ජාතක පොතේ සඳහන් ජාතක කතාවල ගත් අවස්ථාවන් එහෙම මේ පොතට පාදක වෙලා තියෙනවා මේ රචනා කරන්න. ඒතකොට ඒ නිසා ගුණවර්ධන සර් අපි තව ටිකක් විස්තර කළොත් මේ ලෝවැඩ සංග්‍රහයෙන් අපට වෙන සේවය පිළිබඳව ඒක අදටත් එදාටත් මේ අතීතයට වගේම වර්තමානයේටත් හරිම වැදගත්. මොකද එදාට විතරක් නෙමෙයි ගුණවර්ධන සර් මේ පොත. ඉතින් ඒකේ තියෙන සාහිත්‍ය රසයටත් වඩා ගුණවර්ධන සර් ඒකේ අර්ථ රසය හරීම වැදගත් ගුණවර්ධන සර්. ඔව් දැන් වීදාගම මහා මෛත්‍රී හිමියන් මේක රචනා කරන්නේ මේ පාලි නොදත් අයට නේද? සරලව පින්පව් දෙක කියලා දෙන්නනේ. නේද? බොහොම සරලව තේරෙන භාෂාවෙන් කියලා දෙන්න තමයි උන්වහන්සේ මේ උත්සාහය අරන් තියෙන්නේ. තාමත් ඒක සාර්ථක වෙලා තියෙනවා ලලිස. දැන් බලන්නකෝ දැන් ඔය ඔබට තිරේ දිස්සන කවිය කියපුවම අර ලලිස ඉස්සලා කියපු කාරණාවත් එක්ක එකග වෙනවා. නේද? එක්තරා කාන්තාවක් නේද? එක්තරා එළදෙනගේ හිස සිඳීම නිසා නේද? සම්පූර්ණයෙන්ම ඇඟේ ලෝම ගණනේ හිස් කැපුම් කන්න සිද්ධ වුණයි කියලා කියනවනේ. නේද? අපායට ගිහින් තියෙනවා. ඊළඟට මුළු ශරීරයේ තියෙන ලෝම ගානටම හිස් කැපුම් කන්න සිද්ධ වුණයි කියලා සඳහන් වෙනවා. ඒක එළදෙනෙක්ගේ හිස කැපුවයි කියලා. ඉතින් හිතන්නකෝ දුවේ පුතේ. දැන් මේක පොඩි ටිකක් හිතන්න. ඒ හිතලා හිටන් ඔබ ප්‍රාණඝාතයෙන් ඇත්තේ ඔබ කරනවා කියන කතාව නෙවෙයි. අපේ මිනිස්සු සුචරිතවත් පුද්ගලයන් බිහි කරන්න මේක නිර්මාණය කරේ. ඉතින් ඒ නිසා මේවා ගැන අද දවසේ හිතන්න ඕන කාරණා. ඒ වගේ මට මතක් වෙනවා ලලිත් සර් අර අපි විහිළු කරනවානේ. විහිළුවට යම් දේවල් හොරකම් කරනවා. ඒක මේ ඇඳුමක් හොරකම් කරලා වෙච්ච අදිනවත් මොම් පැහැදිලි කරනවා. දැන් උන්වහන්සේ මේකට එකතු කරන දැන් මේ සත්ව ඝාතනය කොයි තරම් අපේ හිත තුළට කාවදිනවද කියලා මේ එක සතෙක් මරුවාම අපි නැවත නිරයේ ඉපදිමින් දුක් විඳින අවස්ථා බොහොම රසවත්ව අපිට දැනෙන විදිහට මේ රචනාවේ තියෙනවා. හරියටම හරි ලලිස. එතකොට දැන් එහෙමනම් පුතේ දුවේ දැන් පැහැදිලි ලෝවැඩ සංග්‍රහය කියන්නේ ඇත්තම ලෝවට වැඩක් කරන්න ලියපු නිර්මාණයක්. ඉතින් ඒ නිසා යහපතක් සුචරිතවත් බවට පුද්ගලයන් පත් කිරීම සඳහා පින්පව් කුසල අකුසල් පිළිබඳව අපේ අයට වැඩියෙන් අවධානය යොමු කිරීම සඳහා තමයි මේ නිර්මාණය කරලා තියෙන කෙනෙක් ලලිස අපිට පැහැදිලි. ඒ වගේම ලලිස මේ කාලේ දැන් මේක කතුවරයා මම කියවනේ වීදාගම මහා මෛත්‍රී හඳුරු කියලා. දැන් ගුණවර්ධන සර් මෙතන මට පොඩි පැහැදිලි කර ගැනීමක් කරන්න ඕන. නිවැරදිම වචනේ මට කියන්නකෝ. මෛත්‍රියද මෛත්‍රේයද? දැන් ඇත්තටම පොතේ අපේ සඳහන් වෙන්නේ මහා මෛත්‍රේ හිමියන් කියලා. මෛත්‍රේ හිමි කියලා තමයි. ඒතර මෛත්‍රිය කියලා අපි සඳහන් කරනවා නම් පොඩි අත්වැරදීමක් අපේ දරුවෝ දැන් මේ සමහරලාට මේ මෛත්‍රේය කියන එක අපේ පෙළපොතේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් අමුණට අර කියවෙනකොට එකපාරටම කියවෙන්නේ මෛත්‍රිය කියලා. නමුත් නිවැරදිම වචනේ තමයි මහා මෛත්‍රේය. නේද ගුණාන්ද? අපි ඒකත් කරුණු පැහැදිලි කරනවා. දරුවන්ට පේනවා ඇති ඒ තිරේ දිස්සෙනවා. ඒ වචනේ හරියටම අපි සටහන් කරලා තියෙනවා.
ඊළඟට ලලිස මේ නිර්මාණයත් අපි අගය කරන්න ඕන කෘතියක්. ඔව්. ඉතින් හරිම වැදගත් නේද? බුදුගුණ අලංකාරය. ඉතින් බුදුගුණ අලංකාරය ගැන බොහොම මේ නවාරහදී බුදුගුණ ගැන සාකච්ඡා කරනකොට අපි ඉගෙන ගන්නකොටත් මේක හරිම වැදගත්. බුදුගුණ අලංකාරය පිළිබඳවත් අපිට දරුවෝ දැන් දැනගත යුතු කාරණා මේක ගැන මේ කාරණා මේ පොත පිළිබඳව ගොඩාක් කරුණු කාරණා පැහැදිලි කරන්න අපිට අවස්ථාව නෙවෙයි. නමුත් අපේ දරුවන්ගේ මට්ටමට ගුණවර්ධන සර් මේ විෂය නිර්දේශ අදාළව අපට යම් කරුණු ටික පැහැදිලි කරන්නකෝ. ඔව් දැන් වස්තු විෂය බවට පත් කරගෙන තියෙන්නේ විශාලා මහනුවර ඇති වෙච්ච තුම්බිය. දැන් ඔබ දන්නවා විශාලා මහනුවර තුම්බිය දුරු කිරීමට බුදුරන් වහන්සේ නුවරට වැඩම කරාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ මගින් මුළු නුවර වටාම පැදකුණු කරමින් උන්වහන්සේ රතන සූත්‍රය දේශනා කළයි කියන කාරණාව. දැන් මේ දවස්වල ඔබට රතන සූත්‍රය බොහොම නිරන්තරයෙන් අහන්න ලැබෙන අපේ බෞද්ධ සූත්‍රයක්. ඉතාමත් වැදගත් නේද? ඉතින් ඒ නිසා උන්වහන්සේ එහෙනම් පළමු වරට රතන සූත්‍රය දේශනා කරන්නේ මේ විශාලා මහනුවර. එතකොට අන්නේ විශාලා මහනුවර තුම්බිය පදනම් කරගෙන තමයි මේ නිර්මාණය කරයි කියලා කියන්නේ. විශේෂයෙන්ම එතනදී ඒ පරිසරය පිළිබඳ වර්ණනා කරන්නට මත්තෙන් අර මුලින් ලලිත් සර් කිව්වා වගේ තෙරුවන් පිළිබඳව විශේෂයෙන්ම නවරහදී බුදුගුණ පිළිබඳව වර්ණනා කිරීමකුත් ඒ තුල තියෙනවා. ඊට අමතරව සමස්ත පොතේ විශේෂයෙන්ම ඒ තුම්බිය ආශ්‍රිතව තියෙන ඒ ඉතාමත්ම අමිහිරි අත්දැකීම් හරි ලස්සනට විවරණය කරන ගමන්ම ඒ වගේම දේව සංකල්ප උපේක්ෂා කියන්නේ මේ උපහාසයට ලක් කරමින් උන්වහන්සේ යම් ආකාරයක විවේචනය කිරීමකුත් මේ ග්‍රන්ථ අභ්‍යන්තරය තුල දකින්න ලැබෙනවා. දැන් ඔබට පේනවා ඇති දුවේ පුතේ නේද? අවසානයේදී මේ පොතේ කියන අවසාන නෙමෙයි මේ කවි අතර ඉතා වැදගත් කවියක් තමයි උන්වහන්සේ මේ ලොකු ආදර්ශයක් ලබා දෙනවා මේ බුදුගුණ අලංකාරයෙන් මම රචනා කරන්නේ කුමක් සඳහාද කියලා. නේද? කය නම් අසාරය, භව නම් භයංකාරය, කියනුව දිවාරය, කෙරෙම් බුදුගුණ අලංකාරය. මේ දිවා රාත්‍රී දෙකේම නේද කියවිය යුතු වටිනා ග්‍රන්ථයක් හැටියට උන්වහන්සේ විසින්ම මේක කියවා අවබෝධ කරගත යුතුයි. ඔව් හඳුන්වා දීලා තියෙනවා කියන එකත් මතක තියාගන්න ඕනේ ලලිත් සර්. එහෙමයි. එතකොට ගුණවර්ධන සර් දැන් අපි මේ කියාගෙන ආපු ග්‍රන්ථ පිළිවෙලෙහි හුඟාක්ම දරුවන්ට ළඟ ඉගෙනගත්ත සාහිත්‍ය පොතක් තියෙනවානේ ගුත්තිල කාව්‍ය. ගුත්තිල කාව්‍ය පිළිබඳවත් මේ යුගයේදී තමයි රචනා වෙන්නේ. ඒ පිළිබඳවත් කරුණු ටිකක් අපි පැහැදිලි කරලා දෙමු දරුවන්ට. ඔව්. දුවේ පුතේ ඔබ දන්නවා ගුත්තිල කාව්‍ය රචනා කරන්නේ අපේ වෑත්තේ හාමුදුරුවෝ කියලා. වෑත්තේ හාමුදුරුවෝ. දැන් බොහෝ දෙනා කියන්නේ වෑත්තේ හාමුදුරුවෝ කියලා කියන්නේ අපේ තොටුගමේ ශ්‍රී රාහුල හාමුදුරන්ගේ ශිෂ්‍ය රත්නය. දෙන්න අතර පොඩි මත ගැටුමක් ඇති වෙලා විහාරස්ථානෙන් උන්වහන්සේ යනවා. ගිහින් ඊටන් උන්වහන්සේ මේ පොත රචනා කරන්නේ මම කවදාක්වත් මේ ගුරුවරයාට එරෙහිව යන කෙනෙක් නෙවෙයි කියන එක තහවුරු කරන්න මම කවදාක්වත් මූසිල කෙනෙක් වෙන්නේ නැහැ. මේ ජාතක කතාව පැහැදිලි කරනවා ගුත්තිල ජාතක කතාව ඒකේ මූසිලගේ චරිතය තුල ගුරුවරයාට එරෙහිව ගිය චරිතයක් ගැන සඳහන් වෙන්නේ. මම ඔබ වහන්සේට කවදාක්වත් එහෙම කෙනෙක් වෙන්නේ නැහැ කියන එක තහවුරු කරන්න උන්වහන්සේ තාමත්ම ලස්සනට සුන්දර කවි ඔබ දැන් මේ වෙනකොට කවි ගොඩාක් ඒ ගැන දන්නවා. ඔබට ඔබේ පල්ලෙහා පන්ති වල මේ ආශ්‍රිතව හුඟක් කවි හදාarලා තිනවා. ඉතින් අපි ඒව ගැන කතා කරන්න කාලේ එච්චර ගන්නෙ නැහැ. ඔබට මතක ඇති ඒ කවි එකක් දෙකක් හරි. එහෙමයි. දැන් ඔය හුඟක් ලාට සමාජයේ මේ නොයෙක් කතා බහට ලක් වෙන ගුත්තිල මූසිලේ ගුත්තිල කියන මේ චරිත දෙක සමාජයේ පවතිනවා. නේද? දැන් ඒ නිසා මේ අදටත් මේ සමාජයේ මේ කතාවට හොඳ අවස්ථා ලැබෙනවා. දැන් මේ නොකල යුතු දෙයක්නේ මූසිලේක් වීම. නේද? කළගුණ නොදත් ගුරුවරයෙකුට එරෙහි වීමේ ආදීනවනි ගුණවර්ධන තියෙන්නේ. ඒ නිසා ඉතින් හරිම වැදගත් මේ කෘතිය අපේ දරුවන්ගේ ප්‍රායෝගික ජීවිතයටත් ගුණවර්ධන සර්. ඒ කියන්නේ උගතෙක් වෙනකොට අර මේ ඵල බර වෙලාද අපි කරලක් පහළට නැමෙනවා වගේ ගුණගරුක වෙන දරුවෙක් කවදාවත් ගුරුවරයෙකුට එරෙහි වෙලා විවේචනය කළ නැගී හිටින්නේ නැහැ. එහෙම නැගී හිටියත් ලෝක ධර්මතාවයේ අනුව දුවේ පුතේ ඒකේ ආදීනව අපිට අත්පත් වෙනවා. ඒ නිසා අපේ දරුවෝ එහෙම වෙන්නේ නැහැ. හොඳට අධ්‍යාපනය ලැබලා දහම පරිශීලනය කරන දරුවෝ. ඒ නිසා දරුවනේ මේ ගුත්තිල කාව්‍යයේදී අපි ඔබට දෙන ආදර්ශයක් තමයි ඔබේ ආදරණීය ගුරු භවතුන් ඔබට කොතරම් ආදරේද කියන එකත් අපි මෙතෙන්දී සිහිපත් කරන ඔබ වෙනුවෙන් කොච්චර වෙහෙසෙනවද ඔවුන්ට එරෙහි වෙන දරුවෝ නම් ඊටාම අල්පයි ගුණවර්ධන සර්. නැතුව නෙවෙයි. නමුත් ඒගොල්ලෝ පසුව
මේවා තේරුම් අර ගන්නවා. ඉතින් ඒ නිසා මම ගුණවර්ධන සර් මේ අලුතෙන් එකතු කළේ මේ සාහිත්‍ය රසය වගේම මේකේ තියෙන ප්‍රායෝගික ජීවිතයේ වැදගත්කම හරිම වැදගත් වෙනවා ගුණවර්ධන සර් මේ වගේ වකවානුවක්. ඔව් ඒක තමයි විශේෂයෙන් පුතේ ඔබට මේ ගුත්තිල කාව්‍ය වගේ පොතක් හැදෑරීමෙන් ගන්න තියෙන හොඳම ආදර්ශය හැටියට අපි ඒවා දකිනවා. ඊළඟට ලලිත මේ යුගයේ මම කියවනේ තවත් ග්‍රන්ථ ගණනාවක්. දැන් මේක කියලා අපිට නිම කරන්න බැරි තරම් ග්‍රන්ථ ගන්න මේ කින් එක විස්තර කරන්න ගියොත්. නමුත් මේ ග්‍රන්ථ කීපය පිළිබඳවත් අපි කෙටියෙන් දරුවන්ට කරුණු පැහැදිලි කරලා දෙමුකෝ ගුණවර්ධන සර්. ඔව්. දැන් විශේෂයෙන්ම කෝට්ටේ යුගයේ බිහි වූ තවත් සාහිත්‍ය කෘති කීපයක් ඔබේ විෂය නිර්දේශයට ඇතුළත් වෙලා තියෙනවා. ඒ තමයි නම් වශයෙන් දහම් ගැටමාලාව, චූල බෝධි වංශය, පැරකුම්බා සිරිත, ගිරා සංදේශය, හංස සංදේශය, කෝකිල සංදේශය. එතකොට දැන් ඔබට පැහැදිලි පුංචි බාධා කිරීමක්. ඒ ඔය සංදේශකාවයන් පිළිබඳව වැඩියෙන් ලියවිලා තියෙනවානේ. ඔබතුමා පටන් ගන්නකොටත් කිව්වා වැඩියම සංදේශකාවයන් තමයි ලියුනේ කියලා. දැන් මෙතනත් මේ සංදේශකාවයන් තුනක්ම කියවුණා. ඔව්. ඔව් දැන් එතකොට දැන් පැහැදිලිනේ දැන් හුඟක් මෙතන තියෙන්නේ විශේෂයෙන් මෙතන ගද්‍ය කෘති කීපයයි තියෙන්නේ. අනිත් ඒවා සියල්ල පද්‍ය කෘති. දැන් පැරකුම්බා සිරිත වගේ එකක් ගද්‍ය කෘතියක්. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම 6 වෙනි පැරකුම්බාවන්ගේ ජීවන තොරතුරු පිළිබඳව විස්තර කරන කෘතියක් හැටියට අපි සඳහන් කරනවා. එතකොට ඔය කෘති කීපේ හැරෙන්නට අනිත් ඒවා සියල්ලම පද්‍ය සාහිත්‍ය කෘති. ඒ නිසා තමයි කෝට්ටේ යුගයේ අතිශයින්ම වර්ණවත් වෙලා තියෙන්නේ. කුමක් නිසාද? ඔව් පද්‍ය සාහිත්‍යයේ හැටියට. ඒ නිසා එහෙනම් දැන් දරුවන්ට අපි අර කිව්වම විශේෂ නාමයේ දැන් ගොඩක් තේරෙනවා ඇති ස්වර්ණමය යුගය. ඒතර අපි කතා කරගෙන ආපු සාකච්ඡා කරපු යුගවල වැඩියෙන්ම අපි සාකච්ඡා කළේ ගුණවර්ධන සර් මේ කෝට්ටේ යුගය. එහෙනම් කතා කරලා ඉවර කරන්න බැරි තරම් කෘති සාහිත්‍ය රසයෙන් බොහෝම අනූන කෘති රචනා වෙලා තියෙන එක හේතුවක් තමයි අර පන්සල් අධ්‍යාපනය අපි නැවත සිහිපත් කරන ගුණවර්ධන සර්. ඒ වගේම වියතුන්ගෙන් ගහන කාලයක්. බොහොම උගත් පඬිවරු සාහිත්‍ය රසයේ දත් පඬිවරු වැඩ සිටිය කාලේ අපේ විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා උන්වහන්සේලාගෙන් සාහිත්‍යයට වෙච්ච අපමණ සේවය මේ යුගයේදී අපට පසක් කරලා දෙනවා ගුණවර්ධන සර්. ඊළඟට ඉතින් ගුණවර්ධන සර් මේ සාහිත්‍ය දැන් අපි කතා කරගෙන ඇවිල්ලා අපි මේ දක්වාම ඉතින් කතා කළේ මේ බෞද්ධ සාහිත්‍ය ගැන්නේ. ඒ වුණාට ටිකක් බෞද්ධ සාහිත්‍ය ආයි නැවත සිංහල සාහිත්‍ය බවට පත්වෙන අපේ දහමට යම් යම් කෙනහිලිකම් සිද්ධ වෙච්ච යුගයකටයි අපි එන්න හදන්නේ දැන් මේ මහනුවර සාහිත්‍ය යුගය ටිකක් වෙනස්. මොකද පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේ විදේශීය ආක්‍රමණත් එක්කලා අපේ මෙච්චර කල් පවත්වාගෙන ආපු මේ සාහිත්‍යයට යම් ආකාරයකට කැලලක් සිද්ධ වෙනව නේද ගුණවර්ධන සර්? වෙනසක් සිද්ධ වෙනවා. ඔව් ලලිත දැන් මහනුවර සාහිත්‍ය යුගයේ වෙනකොට විශේෂයෙන්ම අපි දැන් ඊළඟට කතා කරන්නේ කෝට්ටේ යුගයෙන් පස්සේ මහනුවර යුගය ගැන. මහනුවර යුගය ගැන කතා කරනකොට අර ඔබතුමන් කිව්වා වගේ බටහිර ජාතීන්ගේ නැත්නම් බටහිර ආක්‍රමණයට අපි ලක් වෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසින්ට අපි යටත් විජිතයක් බවට පත් වෙන්නේ මහනුවර රාජධානි යුගයේදීනේ. ඒතකොට දැන් මෙන්න මේ යුගයේ තුලදී අපිට අර සිංහල බෞද්ධ සාහිත්‍යයේ නැවත විශේෂ දියුණුවක් උන්නතියක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ කාල සීමාව තුල අපේ භික්ෂු අධ්‍යාපනයේ ක්‍රමෙන් පිරිහීමටපත් වෙනවා. මොකද මේ වෙනකොට ඉංග්‍රීසින් විසින් අපිට හඳුන්වා දෙන මිෂනාරි අධ්‍යාපන ක්‍රමයත් එක්ක කතෝලික ආගම ප්‍රමුඛ කරගත්තු ඒ පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අපේ පිරිස යොමු වෙනවා. ඒ යොමු වීමත් එක්ක ක්‍රමයෙන් අර විහාරස්ථානයේ ඇසුරු කරගෙන අපේ ගොඩනැගිච්ච ඒ ශාස්ත්‍රීය කටයුතු ඒ වගේම අධ්‍යාපන ක්‍රියාවලියට බාධාවක් ගොඩනැගෙනවා. ඒකේ අවහිරතාවයක් මෙතන සිද්ධ වෙනවා. ඒක තමයි අපිට අපේ සාහිත්‍යයේ කිසියම් ආකාරයකට අවනත මේ පහළට යෑමට බලපාපු කාරණාව හැටියට මා දකින්නේ. ලොකු දියුණුවක් ගැන අපිට කතා කරන්න අමාරුයි ලලිත්. ඒ ඉතින් ගුණවර්ධන සර් දැන් ඕකට එක හේතුවක් ඉතින් ආයේ ඉතින් පැහැදිලි කරනවනේ දැන් ඔය පන්සල් අධ්‍යාපනය ඇත්තටම ඉතින් පිරෙනවනේ ඔය අවදිය වෙනකොට. ආයෙ දැන් පාසල් අධ්‍යාපනය ආරම්භ වෙන්නේ මේ යුගයේ මූලික පාදක කරගෙන. එතකොට ඉතින් අර බුදු සිරිත බුදු දහම වස්තු බීජ වෙන සාහිත්‍යය ඉතින් වෙනත් වස්තුන් මේ පාදක වෙනවා සාහිත්‍යයට දැන් මෙතන ඉඳලා. ඔව්. ඊළඟට ලලිත් දැන් මහනුවර යුගයෙන් පස්සේ වර්තමාන යුගයට එනකොට දැන් එතකොට අන්න නැවත වතාවක් පොඩි ප්‍රබෝධයක් ගොඩනගෙනවා. හරි? ඒකට බලපාපු ප්‍රධානම සාධකයක් තියෙනවා. ඒ තමයි මේ බෞද්ධ සාහිත්‍යයේ නැවත ප්‍රබෝධයක් නැත්නම් පුනර්ජීවනයක් ගොඩනගෙන්නේ අපේ සුමංගල නාහිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරපු මාලිගාකන්දි විද්‍යෝදය පිරිවන ආරම්භ වීමත් ඒත් එක්කම රත්මලානි ධම්මාලෝක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වෙච්ච ඒ උන්වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ වෙච්ච කැලණිය විද්‍යාලංකාර පිරිවනත් නිසා නැවත වතාවක් අර ඒ පන්සල් දෙක ඇසුරු කරගෙන ඒ පිරිවන් දෙක
සුවිශේෂී ශාස්ත්‍රීය කාර්යභාරයකට අතපන. අතපවනවා. ඒවා ඉතින් විශ්වවිද්‍යාල බවට පත් වෙන ගුණාදර්ශය ඔව් පසු කාලේ විශ්වවිද්‍යාල බවට පත් වෙනවා. ඉතින් මේ නායක හිමිවරුන් වහන්සේලා දෙන්නාට අපි දෝත් මුදුන් දීලා වඳින්න ඕන මේ කරපු කාර්ය. මොකද ආයේ සාහිත්‍ය බිඳ වැටෙන්න දෙන්නේ නැතුව අර මිෂනාරි අධ්‍යාපනයත් එක්කලා අපේ බෞද්ධ දහම රැකගන්න මේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා පිරිවෙන් ආරම්භ කරමින් ආයේ නැවත අර අපි මුලදී සඳහන් කළා අර ජීවිතේ පරදුවට තියලා නේද මේ අධ්‍යාපනය රැකගෙන ආයේ අපට ප්‍රාණය ලබා දෙනවා. ඉතින් ඒ නිසා ගුණාදර්ශය සිහිපත් කරපු කිතාම් වැදගත්. ඒ මහනුවර යුගයෙන් පිරිහීමක් ආවත් නැවත වරින් වර ප්‍රබෝධයක් එනවා මේ වගේ කටයුතු නිසා. ඔව් ලලිත. හොඳයි ඊළඟට ලලිත ඉතා වැදගත් කාරණාවට ආපහු අපි යනවා. දැන් මේ අපි බොහොම සංක්ෂිප්තව ඔබට මේ සාහිත්‍ය ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරලා මේ පොතපත පිළිබඳව ඔබට දැනුවක් ලබා දුන්නා. ලලිත මේකේ ඉතාමත් අනිත් අපේ ජීවිතේට වැදගත් වෙන කාරණා ටිකක් ඉතින් ඉගෙනගත්ත දේවල් වලින් අපි එන්න හදන්නේ සාහිත්‍ය හැදෑරීමේ වැදගත්කම කියන කේ. අපේ දරුවෝ ඒකට හොඳට අවධානයෙන් අහගන්න පුතේ දුවේ මේ හැදෑරුවාම ඔබට ලැබෙන ප්‍රතිඵල මොනවද? වැදගත් වෙන්නේ ඔබට ඇයි සාහිත්‍යයක් වැදගත් වෙන්නේ නේද? ඔව්. ඔව් දුවේ පුතේ මේ අපේ පැරණි සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය කිරීමෙන් අපට ලැබෙන අවබෝධය ඉතාමත් වැදගත්. එකක් තමයි ඒ කාලේ තිබිච්ච ආගමික පරිසරය පිළිබඳව අපේ ජන සමාජයේ කොච්චර අපේ පිරිස කොච්චර ආගම දහමට ලැබිව කටයුතු කළාද කියන එක ඉතාමත් හොඳින් අධ්‍යයනය කරගන්න. කොච්චර උගත්ද. ඊළඟට ඒ කාලේ තිබිච්ච ආර්ථිකය. ඒ කාලේ ඒ ආර්ථික ක්‍රියාවලිය කොයි ආකාරයෙන් සිද්ධ වුණාද කියන එක පිළිබඳව ඔය ඇත්තටම ඔය හැම සාහිත්‍ය පොතපතකම අධ්‍යයනය කරනකොට පැහැදිලිව මට මතක් වෙනවා සංදේශ සාහිත්‍ය, ඒ වගේම විශේෂයෙන්ම ඔය සද්ධර්මරත්නාවලිය වගේ පොතපත කියවනකොටම අපේ යතිවරයන් වහන්සේලා මේ කෘෂි ආර්ථිකය පිළිබඳව දක්වපු ලෙන්ගතුකම පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම සමාජික පරිසරය. ඒ තාමත් වැදගත් වෙනවා. ඒ කාලේ තිබිච්ච සමාජික පරිසරය කොයි ආකාරයෙන්ද කියලා. ඊළඟට දේශපාලන පරිසරය. පාලකයන් එක්ක තිබිච්ච සමාජික සම්බන්ධතාවය කොහොමද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ සාහිත්‍ය හැදෑරීම තුලින්. අර වස්තු බීජ වෙච්ච අවස්ථාවලදී අපිට ඒවැයදී මේ හුඟක් වෙලාට ජන ජීවිත රටාව ඇවතුම් පැවතුම් දැන් ගුණවර්ධන කියන්නේ මේ බුදු සිරිතම තමයි බීජ වෙන්නේ. නමුත් ඒ කාලවකවානුව තුල කොහොමද මිනිසුන් ගත කළේ සුන්දර පරිසරය පිළිබඳව බොහොම වර්ණවත්ව අපට කරුණු ගෙනහර පානවා. ඉතින් ඒක හරි වැදගත් මේ සාහිත්‍ය ඉගෙනීමෙන් අපේ මුතුන් මිත්ත කොයිතරම් නිදහස් කාලපරාසයක ජීවත් වුණාද, උන්ගේ සිතුම් පැතුම් මොනවද කියලා දුවේ පුතේ ඉගෙන ගන්නත් එහෙනම් මේක බලපානවා කියන එකයි නේද ගුණවර්ධන ඔබතුමා පැහැදිලි කරන්නේ. ඔව් ලලිත ඒක තමයි විශේෂම අවධානය කරන්න උත්සාහ ගත්තේ. ඊළඟට තවත් කාරණාවක් තමයි මේ සාහිත්‍ය රසාස්වාදය තුලින් සිත් තුළ දියුණු ආකල්ප. මිනිසුන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමට මේක හරි වටිනවා. දැන් අර ඔබතුමන් පැහැදිලි කරන්නේ ලෝවැඩ සංග්‍රහයේ කවි කියනකොට එහෙම නැත්නම් අපිට වෙනත් සාහිත්‍ය කෘතියක් කියවනකොට ඒකේ තියෙන හුඟක් ආකල්ප සංවර්ධනය වෙන ඉගැන්වීම් සමුදායක එකතු වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා ඒ ආකල්ප ගොඩනගා ගැනීමටත් මේ සාහිත්‍ය හැදෑරීමෙන් අපිට රුකුලක් වෙනවයි කියන එක විශේෂයෙන්ම ඔබ දැනගත යුතු කාරණාවක්. ඊළඟට බෞද්ධ සාහිත්‍ය කියවීමෙන් හුදෙක් පුද්ගලයාගේ මෙලව ජීවිතය විතරක් නෙවෙයි දුවේ පුතේ. විශේෂයෙන්ම පරලෝ ජීවිතේ මෙලව පරලෝ දෙකටම කිසියම් ආකාරයක අත්වලක් රුකුලක් වෙනවයි කියන එකත් අපි හොඳින් තේරුම් ගත යුතු කාරණාවක්. මොකද ඔය හැම පොතක්ම බණ පොතක්නේ පුතේ. ඇත්තම ඔය ගත්තොත් එimhe ඔය පොත් අපි කියන්නේ බණ පොත් වගේ. ඒ බණ පොත තුල අපිට තියෙනවා මෙලව ජීවිතය සැපවත් කරගන්න වගේම පරලෝ ජීවිතය සැපවත් කරගන්න. දැන් අපි ගත්තොත් මම මේවා මේ වෙනත් අදහසකින් කියනවා නෙමෙයි නූතන සාහිත්‍ය කෘති ගත්තාම අපේ මෙලව ජීවිතය සැපවත් කර ගැනීමට අදාළ සංනිවේදනයක් තමයි බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ. නැත්නම් මෙලව ජීවිතයේ තියෙන යම් යම් අත්දැකීම් තමයි පාදක කරගෙන ඒවා රචනා වෙලා තියෙන්නේ. නමුත් මෙතන එහෙම නෙවෙයි පුතේ. මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් සැපවත් කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීමක් මේ සාහිත්‍ය කෘති තුලින් ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒක කියවීම හරි වටිනවයි කියලා කියන්නේ ලලිත්ට ඉස්සෙල්ලාම ආරම්භ කරනකොට කිව්වේ මම පොත කියවුවම මට පුදුම ආස්වාදයක් ඇතුණයි කියලා. ඒ එක්කම දැන් මේ කලහකාරී ඇවතුම් පැවතුම් තියෙන පරිසරය ටිකක් නිසංසල පරිසරයක් වෙයි මේ සාහිත්‍ය රසාස්වාදයේ දැනෙන්න ගත්තොත්. ඒ කියන්නේ ටිකක් මේ කේන්ති යන ගතිය, ප්‍රකෝපකාරී ගතිය ඒව ටිකක් අඩු වෙන්නේ නේද ගුණාදස මේව හැදෑරුවොත් දරුවෝ. ඔව් දැන් ඒක නිසා සාහිත්‍යය තුලින් ආනන්දනේ ජනනය වෙන්නේ. ආනන්දේ ප්‍රඥාවට යන්නේ. ප්‍රඥාවට. අන්න එහෙමනේ අපේ විස්තර වෙන්නේ. ඉතින් ඒ නිසා මේක හරි වටිනවා ඒක. ඊළඟට තමයි දුවේ පුතේ මේ පොතපත කියවපුවාම මොකද්ද? ඔබටත් හරියට මේක අධ්‍යයනය කරන්න. ඔබට හරියට ඇඟට දැනුණා නම්, ඔබට හරියට මේ හිතට වැටුණා නම් මේක ඔබටත් කිසියම් ආකාරයක නිර්මාණ කිරීමේ හැකියාවක් නැත්නම් නිර්මාණ කිරීමේ ඇල්මක් ආශාවක් උනන්දුවක් අන්න ඇති වෙන්න පුළුවන් පුතේ. හරිද? ඒ නිසා අපි අන්න ඒක තමයි ඔබෙන් අපේක්ෂා කරන්නේ. නේද? අපිට
ඒ හදවත සකස් කරන්න තමයි විශේෂයෙන්ම අපේ දරුවන්ගේ හදවත සකස් කරන්න මේ සාහිත්‍යය අතිශයින්ම වැදගත් කියන කාරණාව මෙතනදී අවධාරණය කරන්න ඕනේ ලලිස. ඉතින් ගුණදස අපි දැන් හෝරාවක තරම් කාලයක් සිංහල සාහිත්‍ය බෞද්ධ සාහිත්‍ය එකක් ඊට පස්සේ ඒක පොඩ්ඩක් වෙනස් වෙච්ච හැටි ආදී විදිහට යුග ගණනාවක් මුල් කොටගෙන අපි කරුණු කාරණා සාකච්ඡා කළා. මේ යුගවල ලියවිච්ච පොත්පත් පිළිබඳවත් ඒ කතුවරයන් වහන්සේලා සහ පඬිවරුන් පිළිබඳවත් හොඳ අධ්‍යයනයක යෙදුණා. ඉතින් අපේ දූල පුතාලා අපිත් එක්ක තාමත් ඉන්නවා මේ පිළිබඳව හොඳ අවධානයෙන්. එතකොට ඒ දරුවන්ට විභාගයේ අරමුණු කරගත්ත පාඩමක් වගේම එදිනදා ජීවිතේ සාර්ථක කරගන්නත් ඔබේ ජීවන රටාව යහපත් කරගන්නත් මේ සාහිත්‍ය රසස්වාදයක් ලබන්නත් මේ පාඩම වැදගත් වෙනයි කියලා මම හිතනවා ගුණවර්ධන සර්. අපි දැන් මේ විභාගය එල්ල කරගෙන නම් ඉතින් අපි දැන් පැවරුමක් දෙන්න එපා. ඒ නිසා අපි බලමු මුංචි ඇගීමක් දීලා මේ දරුවෝ මේ ඉගෙනගත්ත දේවල් කොයිතරම් දුරට ග්‍රහණය කරගත්තද කියලා ගුණවර්ධන සර්. අපි මෙන්න මේ ඇගීම පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ. ඒතකොට දැන් කාව්‍යසේකර නම් වූ සාහිත්‍ය කෘතියේ කතුවරයා සහ එය ලියවුණු සාහිත්‍ය යුගය නම් කරන්න. ඔබට ලකුණු දෙකක් හම්බෙනවනේ පුතේ ඔකට. ඔය ප්‍රශ්නෙට උත්තරේ ලබා දුන්නොත් ඔබට ලකුණු දෙකක් හම්බෙනවා. මම හිතනවා මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න අපි ඉදිරිපත් කරපු කරුණු ප්‍රමාණවත් වෙයි කියලා. ඒකෙන් ඔබට මේ කතුවරයා කවුද, කාව්‍යසේකර ලිව්වේ කවුද, ඒක ලියවුනේ මොන යුගයේද කියන එකට ඔබට අවබෝධයක් ලැබුණා. ඒ වගේම 550 ජාතක පොත් වහන්සේ මම මතක කරනවා ලලිස මම හිතන්නේ ඒ කියන්නේ වැඩි අවධානයකින් රුචිකත්වයෙන් කතා කරා. ඒ 550 ජාතක පොත් වහන්සේ පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න. ඇයි අපි ඒ කියන්නේ පොතකට වහන්සේ කියන ගෞරවාර්ථයෙන් ආමන්ත්‍රණය කරන්නේ කියන ඒව ඇසුරු කරගෙන ඔබට යමක් ලියන්න පුළුවන්. ඒකේ ජාතක කතා ගණන අය අධි කොටගෙන ඒවා ලියන්න පුළුවන්. ඊළඟට සිංහල සාහිත්‍ය පෝෂණයට බුදුදහමින් ලැබුණු ආభాෂය ඇගීමට ලක් කරන්න. ඉතාමත් වැදගත්. ඔබ ටිකක් විස්තරාත්මක උත්තර ලියන්න ඕනේ. ලකුණු 5ක් ලැබෙන ප්‍රශ්නයක්. සිංහල සාහිත්‍ය පෝෂණයට බුදුදහමින් කොයි ආකාරයෙන් ආభాෂයක් ලැබුණද කියන එක පිළිබඳව මෙතනදී සාකච්ඡා කරන්න ඕනේ පුතේ. විස්තර වෙන්න ඕනේ. ඉතින් ගුණවර්ධන සර් අපි නම් හෝරාවක තරම් කාලයක් අපේ දරුවොත් එක්කලා එකට එකතු වෙලා බොහොම සුන්දර හෝරාවක් ගත කළයි කියලා මම හිතනවා ගුණවර්ධන සර්. බොහොම රසාස්වාදයෙන් යුතු හොඳ උගත්කමක් අපේ දරුවෝ ලබන්නට ඇති. ඉතින් ඒ නිසා ගුණවර්ධන සර් අපි නැවත සිහිපත් කරනවා හදිසියවත් අපේ දරුවන්ට මේ සාකච්ඡාවට නරඹන්න ඇහුම්කන් දෙන්න බැරි වුණොත් එහෙම අවස්ථාවක් තියෙනව නේද ගුණවර්ධන සර්? ඔව් ඒ තමයි ජාතික අධ්‍යාපන ආයතනය මගින් ඉදිරිපත් කරන channel NI කියන මෙන්න මේ නාලිකාවට ගිහින් ඔබට පුළුවන්කම තියෙනවා දුවේ පුතේ මෙතෙක් කල් ඔබට සෑම විෂයක් ආශ්‍රිතවම ඉදිරිපත් කරලා තියෙන මේ පාඩම් ඒ වගේම අපි අද දවසේ මේ කතා කරපු දේවලුත් ඔබට ආපහු ඕනනම් නැරඹීමට අවස්ථාවක් තියෙනවා. ඒ තුලින් ඔබේ දැනුම අලුත් කරගන්න තවදුරටත් පුළුවන්කම තියෙනවා කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරනවා. හොඳයි ගුණවර්ධන සර් එහෙනම් අපි හොරාවක තරම් කාලයක් දරුවන්ට ධර්ම ඥානය අවබෝධ කරගන්න පිණිස අපි කටයුතු කළා. ඉතින් ඔබතුමාගේ පැමිණීම නැවත වරක් අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගුණවර්ධන සර් අපි දරුවන්ගෙනුත් ඔබෙනුත් සමුගන්නටයි උත්සාහ කරන්නේ. එහෙනම් සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපේ පාඩමේ කටයුතු මෙතනින් නිමවටපත් කරනවා.